තරංග වාතය තුළ ධ්වනි වේගය සහ වායු නළවල කම්පනය යටතේ තියෙන වීඩියෝ අංක 3. හරි. පුතේ දැන් චූට්ටක් මේ පැත්ත බලන්න. මෙන්න මෙතන තියෙනවා වාතයේ පිරිච්ච නලයක්. මේක එක කෙලවරක් සංවෘත නලයක්. මේකේ දෙකලවරම විවෘත නල තියෙනවා, කෙලවරක් විතරක් සංවෘත නල තියෙනවා, කෙලවරක් විතරක් විවෘත නල තියෙනවා. ඒ වායේ සිදුවන දේ මම පැහැදිලි කරනවා. අපි හිතමු පුතේ මෙන්න මෙතන තියෙන කම්පන ප්‍රභවයක්. අපි හිතමු සරසුලක් වගේ එකක් කියලා. සරසුලක් මගෙන් කරන්නේ ධ්වනි කම්පන නිර්මාණය කරන එක. මේ සරසුල කම්පණය වෙනකොට මෙන්න මෙතන තියෙන වාතාණු දැන් මෙහෙම කම්පණය වෙනකොට මේ වාතාණු මේ විදියට අන්වායාම ලෙස කම්පණය වෙනවනේ. හැබැයි මේ අන්වායාම ලෙස කම්පණය වෙද්දී මෙන්න මෙතන වාතයට විවෘත නිසා මේ කම්පණය මේලාගේ ලක්ෂයක කම්පන විස්තරය උපරිමයි. මේ පැත්තට යන කම්පන විස්තරය අඩු වෙනවා. එතකොට මේ පැත්තට යන ධ්වනි තරංගේ මේ පැත්තට යන අන්වායාම කම්පණය මෙහෙම ගිහිල්ලා මේක වැදිලා අනිත් පැත්තට එනවා. එතකොට පතන තරංගය පරාවර්තන තරංගය අධිස්ථාපනය වෙලා ස්ථාවර තරංග හටගන්නවා. ඒතර ස්ථාවර තරංගයේ මේ වාතයට විවෘත වෙන මේ විවෘත කෙලවරේ කම්පන විස්තරය උපරිමයි. ඒ සංවෘත කෙලවරට යන විස්තරය මොකක්ද වෙන්නේ? අවම වෙනවා. එතකොට දැන් ඔයා මේක වරදවට අහන්න ගන්නපා මෙතන ඉඳලා මෙතන යනකොට විස්තරය උපරිමගේ ඉඳලා බිඳුව දක්වාම අඩු වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒක මම තව ටිකකින් විස්තර කරනවා. මම නිකන් සරල උදාහරණයක් ගත්තේ. මෙතන නම් මේ විදියට කම්පන විස්තරය මෙහෙම වෙලා මෙතෙන්දි කම්පන විස්තරය ශූන්‍ය වෙන. දැන් සමහර එකක මෙහෙම වෙන්න පුළුවන්. එහෙම ගමු. දැන් මේ වගේ තැනක කම්පන විස්තරය උපරිමයි. දැන් මේ පැත්තට යන කම්පන විස්තරය අඩු වෙනවා. මෙන්න මෙතන කම්පන විස්තරය බිඳු වෙනවා. ආයෙත් මේ පැත්තට යන කම්පන විස්තරය වැඩි වෙනවා. මේ පැත්තට යන කම්පන විස්තරය වැඩිලා මේ වගේ තැනක කම්පන විස්තරය උපරිම වෙනවා. ආයෙත් තව. එතකොට මෙතෙන්දිත් කම්පන විස්තරය උපරිමයි, මෙතෙන්දිත් කම්පන විස්තරය උපරිමයි, මෙතෙන්දි කම්පන විස්තරය අවමයි. ආයෙත් මේ පැත්තට යන මෙන්න මෙතෙන්දි කම්පන විස්තරය ශූන්‍ය වෙනවා. හරිනේ. ඉතින් ඔය දැන් බලන්න මෙතන කම්පන විස්තරය උපරිම ලක්ෂ දෙකක් තියෙනවා. දැන් මෙතෙන්දි කම්පන විස්තරය ශූන්‍ය වෙනවා. ඉතින් පුතේ කම්පන විස්තර උපරිම ලක්ෂ වලට අපි කියනවා ප්‍රස්පන්ද කියලා. කම්පන විස්තර ශූන්‍ය වල ලක්ෂ වලට අපි කියනවා නිෂ්පන්ද කියලා. මේ ඇති වෙන ස්ථාවර තරංගය. එතකොට අපි ඕක නිරූපණය කරන්නේ මෙන්න මෙහෙමයි. මේක කෙලවරක් වහපු නලයක්. ඔය කෙලවරක් වහපු නලයක දැන් මෙතන කම්පන විස්තරය උපරිම මෙතන කම්පන විස්තරය බිඳුවයිනේ. ඕක අපි නිරූපණය කරන්නේ පුතේ මෙන්න මේ විදියට. මේක නිරූපණය කිරීම. මෙතෙන්දී කම්පන විස්තරය උපරිම වෙනවා. මෙතෙන්දී කම්පන විස්තරය අවම වෙනවා. ඒක තමයි මෙතන නිරූපණය කරලා තියෙන්නේ. මේ කම්පන විස්තරය ශූන්‍යයි. මෙතන කම්පන විස්තරය උපරිමයි කියලා මේ ඇතිවන ස්ථාවර තරංගයේ. හරිනේ. අපි මේකට කියන පුතේ කෙලවරක් වහපු නලයක මූලික තාණය කියලා. මොකද අපි කියන්නේ මේකට කෙලවරක් වහපු නලයක මූලික තාණය කියලා. හරි. අපි ඒ ටික ටික විස්තරාත්මකව අපි ඉගෙන ගමු. දැන් මම යනවා කෙලවරක් වහපු නලයක ඇතිවන කම්පන රටා. මේකට අපි කියන පුතේ මූලික තාණය කියලා. අපි તો මෙයා කම්පන දිග L කියලා. එතකොට මෙන්න මෙහෙම මේක හරියට අඳින්න. මෙන්න මෙහෙම පුතේ. අර ඉස්සලා යඳපු එක. මේක හරියට අඳින්න. මේක නිරූපණය කිරීමක් තියෙන්නේ මේ විදියට. නැත්තම් ලස් හරියටම අඳින්නම්කෝ. ඔයගොල්ලෝ නැත්තම් හරියට අඳින එකක් නෑ. මේක ලස්සනට ඇඳ ගන්න ඕන. ඔන්න ඔය විදියට තමයි කොහොම අපි අඳින්නේ. මේ කම්පන දිග L. දැන් මෙතන ඇති වෙන ස්ථාවර තරංගය. මෙතන පුතේ වාතය තුළ ධ්වනි වේගය v. හරිනේ. දැන් මෙතන තියෙන තරංගයෙන් හතරෙන් එකක්නේ. අපි දන්නවා සම්පූර්ණ තරංගයක් නම් මෙහෙමයිනේ. සම්පූර්ණ තරංගයක් නම් ස්ථාවර තරංගය වෙනකොට මෙහෙම ඇති වෙනවා. එතකොට මෙන්න මේ පරතරයේනේ අපි තරංගයේ තරංගායාමය කියලා කියන්නේ. තරංගායාමය කියලා කියන්නේ. ඒක තමයි තරංගයේ තරංගාය. එතකොට මෙන්න මේ වගේ කොටසක් නේ මෙතන තියෙන්නේ. මෙතන තියෙන පුතේ මේ වගේ කොටසක්. හරි.
ඉතින් ඔතන තියෙන්නේ ඔය වගේ කොටසක් නම් මෙතන තියෙන මේ වගේ කොටසක් නම් මෙතන දුර තරංගාවීමේ භාගයයි. මෙන්න මෙතන ඇතිවන මූලික කම්පන සංඛ්‍යාතය. මේකට අපි කියන මූලිකයේ කම්පන සංඛ්‍යාතය. ඉතින් ඔය මූලිකයේ කම්පන සංඛ්‍යාතය හොයන්න යන්නේ. ඉතින් සංඛ්‍යාතය හොයන්න පුළුවන් v = f λ දාලා. ලැම්ඩා හොයාගන්න පුළුවන් මේ L ඇසුරෙන්. වාතය තුළ ධ්වනි වේගය v නම් f0 හොයාගන්න පුළුවන් v = f λ. ලැම්ඩා කොහොමද හොයාගන්නේ? මේ දිගේ L නම් මේ දුර වෙන්නේ තරංගායාමෙන් 4න් එකක්. මේ දිගනේ තියෙන්නේ. එතන මේ සම්පූර්ණ දිග තරංගායාම නම් මේ දිග වෙන්නේ තරංගායාමෙන් 4න් එකක්. එහෙනම් මේ දුර ලැම්ඩා බෙදීම 4යි. ලැම්ඩා බෙදීම 4 සමාන වෙනවා L ට. එහෙනම් ලැම්ඩා සමාන වෙනවා කාටද? 4යි L ට. හරිනේ. ලැම්ඩා සමාන වෙනවා 4යි L ට. ඉතින් ලැම්ඩා වේගය කියලා දන්නවනම් අපි මේකට දානවා v සමානයි f ලැම්ඩා කියන සමීකරණය. v කියන්නේ v, f කියන්නේ f0. ලැම්ඩා වෙන්නේ පුතේ 4යි L. එහෙනම් මෙතන f0 සමාන වෙනවා v බෙදීම 4යි L ට. මේවා කටපාඩම් කරගත යුතු සම්මත සමීකරණ නොවන බව මතක තියාගන්න. දැන් එතකොට මේ වාතයේ ධ්වනි වේගය සඳහා ප්‍රකාශනයක් තව ගන්නොත් ගැමා p බෙදීම d ගේ වර්ගමූල. නැත්නම් ගැමා rt බෙදීම m ගේ වර්ගමූල කියලා අපිට ගන්න පුළුවන්. මේක තමයි මූලික තාණය. මේකට අපි කියන්නේ පුතේ මූලික තාණය සඳහා වන ප්‍රකාශනය. ඒ කියන්නේ මූලික තාණය සඳහා වන මේ රූප සටහන ඩයග්‍රෑම් එක මේක මූලික තාණයේ සංඛ්‍යාතය අපි කියන මූලික සංඛ්‍යාතය කියලා. මූලික සංඛ්‍යාතය සඳහා වන ප්‍රකාශනය වෙන්නේ ඕකයි. හරිනේ. අපි චූට්ටක් සටහනක් දාගමු මෙන්න මෙහෙම. ලියන්න අනුමාත්‍රකාවක්. වායු නල තුල ඇතිවන ස්ථාවර තරංග. වායු නල තුල ඇතිවන ස්ථාවර තරංග. ඇඳ ගන්න මේ රූපේ. ලියන්න. මේකත් ඇඳ ගන්න මේ සරසුලත් ඇඳ ගන්න. ලියන්න මෙහෙම. වායු නලයක එක් කෙළවරකින් සරසුලක් වැනි කම්පන ප්‍රභවයක් මගින් අන්වායාම තරංග ඇති කළ විට පතන තරංගය සහ පරාවර්තන තරංගය අධිස්ථාපනය වීමෙන් ස්ථාවර තරංග නිර්මාණය වේ. ස්ථාවර තරංග නිර්මාණය වේ. හරිනේ. ස්ථාවර තරංග නිර්මාණය වේ. මෙහිදී ඇතිවන ස්ථාවර තරංගයේ නලයේ විවෘත කෙළවරේ විස්ථාපනයේ උපරිම වන අතර සංවෘත කෙළවරේ විස්ථාපනය ශූන්‍ය වේ. මිනිසා විවෘත කෙළවරේ විස්ථාපන ප්‍රස්පන්දයක්ද සංවෘත කෙළවරේ විස්ථාපන නිෂ්පන්දයක්ද ඇතිවේ. සංවෘත කෙළවරේ විස්ථාපන නිෂ්පන්දයක්ද ඇතිවේ. හරිනේ. හරි. ඊට පස්සේ අනුමාත්‍රකාවක් තල්ලයා ගන්න. කෙළවරක් වැසූ නලයක ඇතිවන ස්ථාවර තරංග රටාව. කෙළවරක් වැසූ නලයක ඇතිවන ස්ථාවර තරංග රටාව. හරි. පළවෙනි තරපතේ මූලික තාණය. මේක තමයි මූලික තාණය කියලා කියන්නේ. මේ දිග මේක මූලික තාණයේ සංඛ්‍යාත f0 වාතය තුල ධ්වනි වේගය තමයි v. මේක තනක් දාගන්න v කියන්නේ වාතය තුල ධ්වනි වේගය. වාතය තුල ධ්වනි වේගය තමයි පුතේ v කියලා කියන්නේ. වාතය තුල ධ්වනි වේගය තමයි v කියලා කියන්නේ. මේක කරන්නේ. හරි. දැන් මේක අඳගෙන මේ ටික සටහන් කරගන්න පුතේ. මූලික තාණයේ සංඛ්‍යාතය හොයාගන්නේ ඔය විදියට. හරිද? ඊළඟට අපි කියන පුතේ ඊළඟ තාණයට එක උපරි තාණය කියලා. එක උපරි තාණය. පුතේ එක උපරි තාණය කියන්නේ මූලිකයෙන් පස්සේ එන්න පුළුවන් ස්ථාවර තරංග රටාව. මූලික තාණයේදී පුඩුවෙන් 4න් එකයිනේ. එක උපරි තාණය වෙනකොට මෙතන 4න් එකක් එක ඇතුලේ තව පුඩුවක් ඇති වෙනවා. මෙන්න මෙහෙම.
මේවට කියන ස්ථාවර පුඩුවක් කියලානේ. මේ විදියට. මෙහෙම තියෙන මේකට කියන අපි ස්ථාවර පුඩුවක් කියලා. ඒතර ස්ථාවර පුඩුවකුයි තව හතරෙනෙකුයි තියෙනවා. ඒතර මේ දිග L. මෙයාගේ කම්පන සංඛ්‍යාත F1 කියලා ගන්න පුළුවන්. වාතය තුල ධන වේගය වෙනස් වෙන්නේ නැහැ. වීම තමයි. ඉතින් එක උපරිතානේ මෙතන ප්‍රස්පන්දයක්, මෙතන ප්‍රස්පන්දයක්, මෙතන නිෂ්පන්දයක්, මෙතන නිෂ්පන්දයක් ඇති වෙනවා. එතකොට මෙතන නිෂ්පන්දකුයි මෙතන නිෂ්පන්දකුයි ඇති වෙනවා. මෙතන ප්‍රස්පන්දකුයි මෙතන ප්‍රස්පන්දකුයි ඇති වෙනවා. හරිනේ. ඒතර බලන්න හැමතිස්සෙම විවෘත කෙලවරේ ඇති වෙන්නේ විස්ථාපන ප්‍රස්පන්දයක්. සංවෘත කෙලවරේ ඇති වෙන්නේ විස්ථාපන නිෂ්පන්දයක් නේ. විවෘත කෙලවරේ විස්ථාපන ප්‍රස්පන්දයකයි සංවෘත කෙලවරේ විස්ථාපන නිෂ්පන්දයකයි තමයි හැමතිස්සෙම ඇති වෙන්නේ. ඒක ඔබට තේරුම් ගන්න හැකියාව තියෙනවා. දැන් බලන්න පුතේ. දැන් ඊළඟ කතන්දරේ මේක මේ විදියට ඇති වෙනවනේ. මේක පුතේ මේ විදියට ඇති වෙනවා. එතකොට මෙතන වාතය දැන් තරංගායමේ මෙන්න මේ දුර 4 එකයිනේ. ලැම්ඩා බෙදීම 4 වගේ කොච්චරද තියෙනවද? දැන් මේ දුර තරංගායමේ 4 එකයි. ඒ 4 එකේ වගේ කියලා 1 2 3ක් තියෙනවා. ඒතර ලැම්ඩා බෙදීම 4 3ක් තියෙනවා. ඒක තමයි L දෙකට සමාන. මේ ලැම්ඩා බෙදීම 4යි, මෙතන ලැම්ඩා බෙදීම 4යි, මෙතන ලැම්ඩා බෙදීම 4යි. එතකොට මෙතන ඇති වෙන තරංගායාමයෙන් 4න් එකේ කැලේ 3ක් තමයි L. හොඳට බලන්න මේ දිග වෙනස් වෙලා නැහැ මේ කම්පන දිග. මෙතන පුතේ මේ කම්පන දිග වෙනස් වෙලා නැහැ. හරිනේ? මෙතන කම්පන දිග වෙනස් වීමක් සිදු වෙලා නැහැ. එතකොට මෙතන ලැම්ඩා සමාන වෙනව කාටද? 4L බෙදීම 3ට. 4L බෙදීම 3ට. හරිනේ? එක සමාන වෙන්නේ පුතේ 4L බෙදීම 3ට. ඊට පස්සේ අපි ගත්තොත් V සමාන F ලැම්ඩා දැම්මොත් පුතේ V කියන්නේ වාතය තුළ ධන වේගය. F කියන්නේ F1 වරයක් ලැම්ඩා කියන්නේ 4L බෙදීම 3. එතකොට F1 සමාන වෙනව කාටද? 3යි V බෙදීම 4යි L. දැන් බලන්න පුතේ F1 සමාන වෙනවා 3 වාරයක් V බෙදීම 4L කියන්නේ කවුද? මෙතනින් එනොන පුතේ V බෙදීම 4L කියන්නේ F0 කියලා. එහෙනම් F1 සමාන වෙනවා පුතේ 3යි F0 බලන්න. මූලිකතානයේ සංඛ්‍යාතයේ F0 නම් මූලිකතානයේ සංඛ්‍යාතයේ පුතේ F0 නම් එක උපරිතානයේ සංඛ්‍යාතය වෙන්නේ කොච්චරද? එක උපරිතානයේ සංඛ්‍යාතය වෙන්නේ පුතේ 3යි F0. එක උපරිතානයේ සංඛ්‍යාතය වෙන්නේ 3යි F0. ඒක හොඳට තේරුම් ගන්න. ඉතින් මූලිකතානයේ සංඛ්‍යාතයට වඩා මේක තුන්වෙනි. මේක පුතේ කෙටි ක්‍රමයේ කිනුත් ඕක ගන්න පුළුවන්. ඒ කොහොමද? අපි දන්නවනේ පුතේ V සමාන F ලැම්ඩානේ. හොඳට බලන්න. වාතය තුල ධ්වනි වේගය වෙනස් වෙන්නේ නැහැ පුතේ. නේ? ඒ වාතය තුල ධ්වනි වේගය වෙනස් වෙන්නේ නැහැ. දැන් වාතය තුල ධ්වනි වේගය වෙනස් වෙන නම් උෂ්ණත්වය වගේ දෙයක් හරි වෙනස් වෙනවා. ඒ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ කියලා හිතනවා. ඉතින් මෙතන තියෙන්නේ එකම වාතය, එකම නලය. එකම නලයේ මූලික සංඛ්‍යාතය පුතේ මේකයි. එතකොට මෙතන එක උපරිතානයේ සංඛ්‍යාතය තමයි පුතේ මේක F1 කියලා කියන්නේ. එක උපරිතානයේ සංඛ්‍යාතය තමයි F1 කියන්නේ. එතකොට මෙතන තියෙන වාතය තුළ ධ්වනි වේගය V නියතයි. තරංගාය මොකක් වෙලාද? දැන් මෙතන L දිගේ මේ කැලේ දිග L නේ. මෙතන. දැන් මෙතන මේ වගේ කැලලක දිග කොච්චරද පුතේ? මෙතන මේ වගේ කැලලක දිග වෙන්නේ මෙතන මේ වගේ කැලලක දිග වෙන්නේ L බෙදීම 3යි. දැන් මෙතන මේ වගේ කැලලක දිග වෙන්නේ L නේ. මෙතන මේ වගේ කැලලක දිග වෙන්නේ L. මෙතන මේ වගේ කැලලක දිග වෙන්නේ L බෙදීම 3යි. හරිනේ? මෙතන මේ වගේ කැලලක දිග වෙන්නේ L උනාට මෙතන මේ වගේ කැලලක දිග වෙන්නේ පුතේ L බෙදීම 3යි. තේරුණානේ? මෙතන මේ වගේ කැලලක දිග වෙන්නේ L බෙදීම 3යි. හරිනේ? L බෙදීම 3යි. ඔය විදියට. L බෙදීම 3යි. එතකොට මෙතන මේ කැලලක දිගට වඩා මෙතන මේ දිගට වඩා මෙතන මේ වගේ කැලලක දිග 3 ගුණික අඩු වෙලා කියන්නේ තරංගයේ දිග 3 ගුණික අඩු වෙලා. තරංගයේ දිග 3 ගුණිකින් අඩු වෙලා කියන්නේ තරංගායාමයේ 3 ගුණිකින් අඩු වෙලා. තරංගයේ දිග කියන්නේ තරංගායාමයනේ. එතකොට එහෙනම් මෙයා නියත නම් මෙයා 3 ගුණිකින් අඩු වෙලා නම් සංඛ්‍යාතයේ 3 ගුණික වැඩි වෙලා තියෙනවා.
එහෙනම් මෙතන මේ වගේ කෑල්ලක දිගේ කියන්නේ තරංගෙන් 4න් එකක දිගට වඩා මෙතන තරංගයේ 4න් එකක දිග 3 ගුණයකින් අඩුයි. 3 ගුණයකින් අඩුයි. එයි අතන මේ වගේ කෑලි එකයි මෙතන මේ වගේ කෑලි 3යි. නේද? එහෙනම් මෙතන තරංගයේ දිග 3 ගුණයකින් අඩු වෙලා කියන්නේ තරංග ආයාමයේ 3 ගුණයකින් අඩු වෙලා. v සමාන f ලැම්ඩා අනුව මේ තරංග ආයාමයේ ලැම්ඩා 3 ගුණයකින් අඩු වෙලා කියන්නේ සංඛ්‍යාත f 3 ගුණයකින් වැඩි වෙලා. එහෙම නිසා f1 සමාන වෙනවා කාටද පුතේ? f0 වගේ කී ගුණයකටද? 3 ගුණයකට. ඔය කෙටි ක්‍රමයෙන් මගිනුත් ඔක ලබා ගැනීමේ හැකියාව තියෙනවා. හරිනේ? right. දැන් එක උපරිතාවණය කියලා ඔක ඇඳගන්න. වීඩියෝ එක නවත්තලා මේ ටික සටහන් කරගන්න. හරි. ඔය එක උපරිතාවණය. එහෙනම් ඔබට තේරෙන දෙක උපරිතාවණ දැන් මූලික තානයේදී මේ වගේ කැලි එකයි. එක උපරිතාවණය වෙනකොට ඒ කැලට අමතරව ඇතුලේ තව පුඩුවක් තියෙනවා සම්පූර්ණ. දෙක උපරිතාවණය වෙනකොට මේ කැලට අමතරව මේ පුඩුවට අමතරව තව පුඩුවක් තියෙනවා. දෙක උපරිතාවණයේදී පුඩුවක් වැඩි වෙනවා. දෙක උපරිතාවණයේදී වෙන්නේ පුතේ තවත් පුඩුවක් වැඩි වීම. දෙක උපරිතාවණයේදී වෙන්නේ තවත් පුඩුවක් වැඩි වීම. හරිනේ? දෙක උපරිතාවණයේදී වෙන්නේ තවත් පුඩුවක් මේ විදියට වැඩි වීම. එහෙනම් මෙන්න මේ විදියට දෙක උපරිතාවණයේදී වෙන්නේ පුතේ විදියට තවත් පුඩුවක් වැඩි වීම. එතන මේ දිග වෙන්නේ කවුද? මේ දිග වෙන්නේ කැපිටල් L. ඕකේ වෙනසක් වෙන්නේ නැහැ. මේ දිග වෙන්නේ පුතේ කැපිටල් L. ඕකේ වෙනසක් වෙන්නේ නැහැ. හරිනේ? එතකොට මෙතන කම්පන සංඛ්‍යාතය වෙන්නේ F2. ඔතන කම්පන සංඛ්‍යාතය වෙන්නේ පුතේ F2. හරි නේද? එතන ඒත් වාතය තුළ ධන වේගය වෙනසක් වෙන්නේ නැහැ. මේක දෙක උපරිතාණේ. දෙක උපරිතාණේ. දැන් තුන උපරිතාණේ වුණොත් මොකද වෙන්නේ? දෙක උපරිතාණේදී පුඩු දෙකයි අර කෑල්ලයි. තුන උපරිතාණේ තව පුඩුවක් වැඩි වෙනවා. හරි සරලයි. ඇති දෙයක් නෑ. දැන් මෙතනත් අපිට ගන්න පුළුවන් v සමාන f ලැම්ඩා දාලා අර f1 f0 වගේ මෙතන කොච්චරද අර කෙටි ක්‍රමයෙන් ගත්තොත් බලන්න. මේ කෙටි ක්‍රමයෙන් ගන්න එක තමයි හොඳ. v සමාන f ලැම්ඩා සමීකරණය. ඒතකොට වාතය තුළ ධ්වනි වේගය පුතේ v නියතයි. නේ? වාතය තුළ ධ්වනි වේගය පුතේ v නියත වෙනවා. හරිනේ? ඔතන වාතය තුළ ධ්වනි වේගය v නියතයි. හරි නේද? v නියතයි. දැන් මෙතන මේ වගේ කැලි එකයිනේ තියෙන්නේ. මෙතන තියෙන මේ වගේ කැලි එකයි. හතරෙන එකේ එකයි. මෙතන හතරෙන එකේ කැලි කීයක් තියෙනවද? මෙතන තියෙන හතරෙන කැලි 1 2 3 4 5. එහෙනම් මේ දිග දැන් ඉස්සල්ලා මේ මුළු දිගේ මේ වගේ කැලලක්. මෙතන මේ වගේ කැලලක මේ වගේ කැලල. ඒතර මේ වගේ කැලි 5ක් තියෙනවනම් කලින් දිගට වඩා මෙතන මේ දිග 5 ගුණයකින් අඩු. එහෙනම් තරංගයේ දිග 5 ගුණයකින් අඩු වෙලා. තරංගයේ දිග 5 ගුණයකින් අඩු වෙලා කියන්නේ සංඛ්‍යාතයේ 5 ගුණයකින් වැඩි වෙලා. ඒතකොට තරංගයේ දිග 5 ගුණයකින් අඩු වෙලා කියන්නේ සංඛ්‍යාතයේ පැහැදිලිවම 5 ගුණයකින් වැඩි වෙලා. එහෙනම් මෙතන සංඛ්‍යාත f2 සමාන වෙනව කාටද? f0 වගේ 5 ගුණයකට. එතන මෙතන f2 සමාන වෙන්නේ f0 වගේ කී ගුණයකින්ද? f0 වගේ 5 ගුණයකට. තේරුණානේ? එතන f2 සමාන වෙන්නේ f0 වගේ 5 ගුණයකට. එතකොට මෙතන ලැම්ඩා බෙදීම 4ව කීයක් තියෙනවද? ලැම්ඩා බෙදීම 4ව 5ක්. සමානයි නේද? එතන ලැම්ඩා සමාන වෙනවා 4යි L බෙදීම 5ට. ලැම්ඩා සමාන වෙනවා 4යි L බෙදීම 5ට. ඊට පස්සේ අපිට දාන්න පුළුවන් v සමානයි f ලැම්ඩා කියන සමීකරණය. ඊළඟට අපිට දාන්න පුළුවන් v සමානයි f ලැම්ඩා කියන සමීකරණය. එතන v සමානයි. එතන f2 වාරයක් ලැම්ඩා වෙන්නේ 4යි L බෙදීම 5. එතන f2 සමාන වෙනවා 5 වාරයක් v බෙදීම 4යි L. f2 සමාන වෙනවා 5 වාරයක් v බෙදීම 4යි L. එහෙනම් මෙතන නෝ f2 සමානයි 5යි v බෙදීම 4l කියන්නේ කවුද? දැන් මෙතනින් අපි ගත්තනේ v බෙදීම 4l කියන්නේ f0 කියලා. එහෙනම් මෙතන v බෙදීම 4l කියලා කියන්නේ f0. එහෙනම් f2 සමාන වෙනවා කාටද? 5යි f0. f2 සමාන වෙනවා අපතේ 5යි f0. තේරුණානේ? ඔන්න f2 සමානයි 5යි f0. අරකම තමයි අපිට මේකේ ලැබුණේ. හරි. දෙක උපරිතාණය කියලා මේක වීඩියෝ එක නවත්තලා මේක ලියාගෙන ඉඳ ගන්න.
හරිනේ. හරි නේද? ඔය විදියට ගත්තා. එහෙනම් අපිට දැන් මේක සාරාංශයක් ගන්න පුළුවන් මේ වගේ එකක සාරාංශයක් කියලා ගන්න පුළුවන් මූලික තාණය. මූලික තාණය වෙන්නේ නෑ මම සාරාංශය ඔක්කොම ටික එකට අරගෙන නෑ කමන්න මෙතන ගන්න. සාරාංශය කියලා ලියා ගන්න. මෙතන මූලික තාණය. මෙතන හොඳට තේරුම් ගන්න. මේ කෙලවරක් වහපු නලයක මේ නලයේ දිග වෙනස් වෙනවද? නලයේ දිග වෙනස් වෙන්නේ නැහැ. කොයිලාවක්වත් මෙතන නලයේ දිග වෙනස් වෙන්නේ නැහැ. දැන් ඊළඟට මට කියලා දෙන්න තියෙනවා දැන් මෙතන නලයේ දිග වෙනස් නොවෙනකොට මේ කම්පන සංඛ්‍යාත වෙනස් වෙනවනේ. ඊළඟට කියලා දෙන්න තියෙනවා සරසුලක එකක් එක්ක අනුනාද වෙන මේ අවස්ථාවනේ දිග වෙනස් වෙන ආකාරය පිළිබඳ. ඒවා මම කියලා දෙන එක වෙනම අවස්ථාවක්. ඒතර එක වෙනම එකිනෙකට වෙනස් අවස්ථා කීපයක් තියෙන මේක සාරාංශය වෙන්නේ මූලික තාණය වෙන්නේ F0. හරිනේ. ඊටසේ එක උපරිතාණය කියලා කියන්නේ මොකක්ද? එක උපරිතාණය උනේ 3 F0. දෙක උපරිතාණය උනේ 5 F0. එන තුන උපරිතාණය කොච්චර කරනවද පුතේ? 7 F0. මම නිකමට ගන්නම් n වන උපරිතාණය කියලා. මූලික තාණය F0 නේ එක උපරිතාණය 3 F0 තුන වුනේ කොහමද? දෙක වෙනකොට 5නේ. මොකද වෙලා තියෙන්නේ? F0 දෙකකින් වැඩිලා එකක් එකතු වෙලා. එහෙනම් මෙතන වෙන්නේ n වන උපරිතාණය කියලා කියන්නේ දැන් මෙතන 7යිනේ. 7 එන්නේ කොහමද? 3 දෙකෙන් වැඩි කරලා. ඒතර n දෙකෙන් වැඩි කරලා එකතු කරන එකට. දැන් බලන්න පළවෙනි උපරිතාණයන එක උපරිතාණයන එක දෙකෙන් වැඩි කරා. මෙතන එක දැම්මොත් 3නේ. දෙකන මෙතන දෙක දැම්මොත් දෙවරක් දෙක 4 1 5යි. 3 දැම්මොත් දෙවරක් 3 6 1 7යි. F0 නේ. එහෙනම් n වන උපරිතාණය කියලා කියන්නේ 2n ධන එක වාරයක් F0. මෙතන තව පුංචි දෙයක් අපි අර දක්වන ප්‍රසංවාදාංකය කියලා එකක්. පුතේ ප්‍රසංවාදාංකයක් කියන්නේ මූලිකයේ වගේ කී ගුණයක්ද කියන එක. කිසියම් කම්පන සංඛ්‍යාතයක් මූලිකයේ වගේ කී ගුණයක්ද කියන එක. කිසියම් කම්පන සංඛ්‍යාතයක් මූලිකයේ වගේ කී ගුණයක්ද. ඒතර F0 කියන්නේ මූලිකයේ වගේ පළවෙනි ගුණය නිසා මේකට අපි කියනවා එක ප්‍රසංවාදය කියලා. මේක 3 F0 නිසා මේකට අපි කියනවා 3 ප්‍රසංවාදය කියලා. 5 F0 කියනවා 5 ප්‍රසංවාදය කියලා. ඇයි? 5 F0 කියන මූලිකයේ වගේ 5 ගුණයක් මේකට කියනවා 7 ප්‍රසංවාදය. මේකට කියනවා 2n ධන 1 වන ප්‍රසංවාදය කියලා. තේරුණාද? එහෙනම් ප්‍රසංවාදාංකය කියන්නේ කිසියම් කම්පන සංඛ්‍යාතයක් මූලිකයේ වගේ කී ගුණයක්ද කියන එක. එතකොට මෙතන කම්පන සංඛ්‍යාත විචලනය වෙන්නේ F0 3 F0 5 F0 7 F0 ඔය විදියට. හරිද? එතකොට ඔය කම්පන සංඛ්‍යාත විචලනය වෙන්නේ F0 3 F0 5 F0 7 F0 විදියට. එතන ප්‍රසංවාද තියෙන්නේ 1 3 5 7 කියන ප්‍රසංවාද ටික තමයි. සාරාංශය කියලා ඔය ටික සටහන් කරගන්න. යටිල යන මෙහෙම. ප්‍රසංවාද අංකයක් යනවා. ප්‍රසංවාද අංකයක් යනවා. මට තියෙන උඩ යටිකුරු වෙන්න ඇති වීඩියෝ එක අර ෆෝන් එක වැටිලා ප්‍රශ්න නිසා මේ සාරාංශය කියලා මේක සටහන් කරගන්නකෝ. ඉස්සර වෙලා ලියන්න මෙහෙම. ප්‍රසංවාද අංකයක් යනවා. ප්‍රසංවාද අංකයක් යනවා. කිසියම් කම්පන සංඛ්‍යාතයක් මූලික කම්පන සංඛ්‍යාතයෙන් කී ගුණයක්ද යන්නයි. මූලික කම්පන සංඛ්‍යාතයෙන් කී ගුණයක්ද යන්නයි. කිසියම් කම්පන සංඛ්‍යාතයක් මෙන් කී ගුණයක්ද යන්නයි. හරි මේ ඇති පුතේ. ඊළඟට අපිට තියෙන්නේ දෙකෙලවරම විවෘත නලයක ඇතිවන ස්ථාවර තරංග රටයි ඊළඟ වීඩියෝ එකේ.